समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु संघमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරන්නට ඊ타ම ශ්‍රද්ධාවෙන් එකතු වෙන පින්වත් හැම දෙනාටම පළමු කොටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අදත් ධර්ම දක්ෂිනාවට දායකත්වයෙන් එකතු වෙන පින්වතුන් සිහිපත් කරමින්ම දේශනාව සිද්ධ කරන්න කල්පනා කරන්නේ. අද දේශනාවට දායකත්වයෙන් එකතු වෙන පින්වත් පිරිස අතර එක් පිරිසක් කොට්ටාව අතුරුගිරිය පාර අංක 559 නිවසේ පදිංචි ඉමාෂි ඉෂානි චමීර ඇතුළු පවුලේ සෑම දෙනත්, එවැගේම තමයි තවත් දායකත්වයක් විදිහට එකතු වෙන මාවනැල්ල කොට්ටවත්ත සිරිවිකුම් නිවසේ පදිංචි WMP වික්‍රමසිංහ මහතා ඇතුළු පින්වත් පිරිසත් අද දවසේ ධර්ම දේශනාවට ධර්ම දක්ෂිනාවට දායකත්වයෙන් එකතු වෙනවා. ඒ පින්වත් හැම දෙනාගේම බලාපොරොත්තු අපේක්ෂාවන් පුණ්‍යානුමෝදනාවන් ධර්ම දේශනාව අවසානයේදී සිහිපත් කරමින් පින් අනුමෝදන් කරන්නටත් ආශිර්වාද කරන්නටත් අපේක්ෂා කරමින් දැන් සූදානම් වෙන්නේ දේශනාව සිද්ධ කරන්නට. පින්වත්නි, අද දේශනාවට තෝරගත්තේ සංයුත්ත නිකායේ මහා වග්ගයේ එන, එවැගේම තමයි සෝතාපට්ටි සංයුත්තේහි සඳහන් වෙන ගිලාන සූත්‍රය මාතෘකාව විදිහට තෝරගෙන දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, ගිලාන සූත්‍රය ධර්ම දේශනාවේ මාතෘකාව විදිහට තෝරගන්නට හේතු වෙච්ච එක කාරණයක් තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරලා තියෙන්නේ මේ වගේ තාම පින්වත් පින් කටයුතු බහුලව සිද්ධ කරන භික්ෂුන් වහන්සේලා වස් එළඹිච්ච කාලයක් තුල. එතකොට මේ ගෙවෙන කාලය භික්ෂුන් වහන්සේලා වස් ශික්ෂාපදේ ආරක්ෂා කරන කාල පරාසයක්. එතකොට භාග්‍යවතුන් වහන්සේ නිග්‍රෝධාරාමේහි වස්සාන ශික්ෂාපදය සුරකිමින් වස් එළඹිච්ච කාලයක තමයි මේ දේශනාව සිද්ධ කරලා තියෙන්නේ. එනිසා ඒක එක හේතුවක් මේ දේශනාව අද දවසේ තෝරගන්නට. අනිත් එක තමයි පින්වත්නි, අපේ ශාසනය ඇතුලේ බොහෝ කොට හොයලා බලනකොට පේන දෙයක් තමයි බොහෝ පිරිසක් මාර්ගඵල අවබෝධයට පත් වෙලා තියෙන කාලයක්, කාල සීමාවක් විදිහට පෙන්වන්න පුළුවන් මේ වස්තුම් මාසය කියන එක. බොහෝ පිරිසක් විවිධ කතා අපිට හම්බ වෙනවා මාර්ගඵල ලැබපු උතුමන් පිළිබඳව හොයාගෙන යනකොට. ඒ හැම දෙනාම ධර්ම අවබෝධයට පත් වෙලා තියෙන්නේ මේ වස්සාන කාලය ඇතුලේ. ඒ නිසා ගිහි පැවිදි මේ පිරිස් දෙකම ධර්මය අවබෝධ කරගත්ත, බොහෝ පිරිසක් ධර්මය අවබෝධ කරගන්නට වෙහෙසගත්ත, වීර්ය වඩපු යුගයක භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු
එහෙම කාලයක දේශනා කරපු සූත්‍ර දේශනාවක් තමයි ගිලාන සූත්‍රය කියලා කියන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නට නිදහන වෙච්ච හේතු වෙච්ච කාරණය සඳහන් කරොත් පින්වතුනි සඳහන් කළා වගේම උන්වහන්සේ නිග්‍රෝධාරාමේ වස් එළඹිලා වැඩ වාසය කරනකොට ඒ නිග්‍රෝධාරාමේ වැඩ වාසය කරපු අනිත් භික්ෂූන් වහන්සේලා සද්දි විහාරික භික්ෂූහු උන්වහන්සේලා එකතු වෙලා භාග්‍යතුන් වහන්සේට මේ වස්තුම් මාසය ඉවර වුණාට පස්සේ දහම් චාරිකාවේ යෙදෙන්න සිවුරක් පිළියෙල කරනවා. මේ සඳහන් කරන්නේ කටින චීවරයක් ගැන නෙවෙයි. මේ කටින සිවුරක් නෙවෙයි මේ භික්ෂුන් වහන්සේලා සූදානම් කරන්නේ සකසන්නේ. උන්වහන්සේලා භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න තවත් සිවුරක් සකස් කරනවා. අමතර සිවුරක් සකස් කරලා දෙන්න සූදානම් වෙනවා. හැමෝම එකතු වෙලා රෙදි කැබලි එකතු කරනවා, කපනවා, හොදනවා, මහනවා. මේ ඔක්කොම කටයුතු මේ සද්දි විහාරික භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කරපු හාමුදුරුවරු සිද්ධ කරනවා බුදුහාමුදුරුවන්ට සිවුරක් පූජා කරන්න. එතකොට බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේට චීවර පූජා කරලා තියෙන්නේ ගිහි පින්වතුන් රජවරු සිටුවරු විතරක්ම නෙවෙයි. උන්වහන්සේ වැඩ වාසය කරපු විහාරයේ හිටපු අනිත් හාමුදුරුවන්ටත් කැමැත්තක් ඇති වෙලා තියෙනවා අපේ බුදුහාමුදුරුවන්ට සිවුරක් පූජා කරන්න. එතකොට මේ චීවර පූජාව සඳහා මේ සිවුරු මැසීමේ සිවුරක් සකස් කිරීමේ චීවර කර්මාන්තය කියලා එකට කියන්නේ සිවුරු මැසීමේ කටයුත්ත. ඒක කරන අතර මේ ආරංචි යනවා පින්වත්නි මේ වගේ පිනක් සිද්ධ කරනවා මේ වගේ කටයුත්තක් සිද්ධ කරනවා කියලා මහානාම කියන ශාක්‍ය කුමාරයාට. ඔයත් දන්නවා මහානාම ශාක්‍ය කුමාරයා කියලා කියන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ සහෝදරයෙක්. ඒ වගේම තමයි අමිතෝදන රජුරුවන්ගේ පුතා. අපේ භාග්‍යතුන් වහන්සේගේ බාප්පගේ පුතා. භාග්‍යතුන් වහන්සේගේ ඥාතියෙක් එතකොට මේ කුමාරයා. මහානාම ශාක්‍ය කුමාරයා. මහානාම ශාක්‍ය කුමාරයාට මේක ආරංචි වෙලා භාග්‍යතුන් වහන්සේ හම්බ වෙන්න ඇවිල්ලා අහනවා විස්තර බුදුරජාණන් වහන්සේ මට දැනගන්න ලැබුණා. ඔබ වහන්සේ මේ වස්තුම් මාසයේ ගෙවලා ඉවර කරාට පස්සේ ඒ වස්තුම් මාසයෙන් පසුව යෙදෙන දහම් චාරිකාව සඳහා ඒ චාරිකාවේදී පරිභෝජනයට ගන්න ප්‍රයෝජනයට ගන්න ඔබ වහන්සේ වෙනුවෙන් මේ හාමුදුරුවරු සිවුරක් සකස් කරනවා කියලා මට අහන්න දැනගන්න ලැබුණා ආරංචි වුණා. ඒක තමයි මම මේ ඒක දැක බලා ගන්නට ඒකට අනුමෝදන් වෙන්නත් එක්ක තමයි මම මේ ආවේ කියලා මහානාම ශාක්‍ය කුමාරයා සඳහන් කරනවා. සඳහන් කරලා මේ කතාව බුදුරජාණන් වහන්සේට පෙන්වලා ඊට පස්සේ ඔහු ඊට වැඩිය ඊ타ත්ම වැදගත් වටින දහම් කතාවකට ඒ වගේම තමයි ඊටාම වැදගත් වෙච්ච ශාසනික වශයෙන් වටින දහම් කරුණකට ඔහුගේ අවධානය ඔහු යොමු කරනවා. ඒක තමයි ඔහු අහන ප්‍රශ්නයක්. භාග්‍යතුන් වහන්සේ මම අහලා තියෙනවා ඒක ඇහුවේ හැබැයි ඔබ වහන්සේගෙන් නෙවෙයි. ඔබ වහන්සේගෙන් දැනගත්ත දෙයක්ුත් නෙවෙයි. මට මේ වෙන තැනකින් ආරංචි වෙච්ච දෙයක්. වෙන කෙනෙක්ගෙන් දැනගන්න ලැබිච්ච දෙයක්. යම් කිසි ප්‍රඥාවන්ත නුවණ තියෙන ගිහි උපාසකයෙක් ලෙඩ වුණොත් එහෙම අසනීප වුණොත් එහෙම ඒ අසනීපය තියෙන කෙනාට එවැනිම ප්‍රඥාවක් තියෙන නුවණ තියෙන උපාසකයෙක් විසින් අස්වැසීමක් සලසා දෙමින් දහම් කතාවන් සිද්ධ කරමින් ඔහුගේ මානසික සුවපත්භාවය ඇති කරන්නට උත්සාහ කරන්න ඕනේ කියලා කතාවක් මම අහලා තියෙනවා.
ඔහුට දැහැමි කතාවක් සිද්ධ කරන්න ඕනේ කියලා මම අහලා තියෙනවා. හැබැයි ඇහුවේ ඔබ වහන්සේගෙන් නම් නෙවෙයි. එහෙම කතාවක් මට වෙන තැනකින් දැනගන්න ලැබුණා. ඒ ගැනත් මට දැන් පැහැදිලි කරගන්න ඕනේ කියලා මහා නාම ශාක්‍යයා භාග්‍යතුන් වහන්සේගෙන් විමසා සිටිනවා. දැන් ආවේ සිවුරු පූජාව පිළිබඳව දැනගෙන දැකගෙන යන්නනේ. හැබැයි ඒවා දැකගෙන ඒකත් දැනගෙන ඒ අතර ඒ යෙදිච්ච කාල පරාසය ඔහුට ඉතිරි වෙච්ච කාලය ඔහුට ලැබුණු අතිරේක කාලයේ භාග්‍යතුන් වහන්සේත් එක්ක සාකච්ඡාවකට යන්න ඔහු භාවිතා කරන්න ඉතාම වැදගත් දෙයකට. ඒක හරි වටින අවස්ථාවක්. දැන් ගොඩක් දෙනෙක් පින්කම් කරන්න, දම්පැන් දෙන්න, ඒ වගේම තමයි භික්ෂූන් වහන්සේලාත් එක්ක සාකච්ඡා කරන්නට ආරම්භය ගන්න ඉතාමත්ම යහපත් දේවල්. සමහර වෙලාවට ධර්මයේ පිළිබඳව ගැටලු අහනවා, ප්‍රශ්න අහනවා. එහෙම නැත්නම් පින්කම් වල ආනිසංස වගේ දේවල් අහන්න තමයි කතාව ආරම්භ කරන්නේ. ඒ වගේම පන්සලට එන්නෙත් පින්කම් කරගෙන යන්න. හැබැයි ටික වෙලාවක් කතා කර කර ඉන්නකොට Tamanටත් අනුන්ටත් වැඩක් නැති දෙතිස් කතාවලට ඒ වැඩ ඉන්න හාමුදුරුවොත් ඈඳාගෙන අල්ලගෙන උන්වහන්සේටත් සතියක් ඒ වෙලාවේ තිබුණේ නැත්තම් යෝනිසෝ මනසිකාරයෙන් හිටියේ නැත්තම් උන්වහන්සේත් ඒ කතාවලට අහු වෙලා කටයුතු කරන ස්වභාවයක් දකින්න තියෙනවා අද වෙනකොට. හැබැයි මේ වෙලාවේ මහා නාම ශාක්‍යයා ඒ වගේ දෙයක් කරේ නෑ. දැක ගන්නට ආවා සිවුරු පිළියෙල කරන හැටි. හැබැයි ඊට පසුව ඒක දැක බලාගෙන භාග්‍යතුන් වහන්සේත් එක්ක ධාර්මික කතාවකට දැන් එළඹිලා තියෙන්නේ. ඌ අහන්නේ ගිලන් වෙච්ච ප්‍රඥාව තියෙන නුවණ තියෙන යම් උපාසකයෙකුට ගිලන් වෙච්ච නැති නොගිලන් නිදුක් බවින් ඉන්න උපාසකයෙක් දැහැමි කතා කරන්නේ කොහොමද කියලා තමයි ඔහු භාග්‍යතුන් වහන්සේගෙන් විමසන්නේ. එහෙම කතා කරන එක හොඳද කියලා තමයි මේ අහන්නේ. භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා ඇත්තටම එහෙම ධාර්මික කතාවක් කරන එක ඊටාම වටිනවා. ඒ ධාර්මික කතාව කරුණු 4කින් සම්පූර්ණ වෙන්න ඕන කියලා භාග්‍යතුන් වහන්සේ එකට පිළිතුරක් දෙනවා. පින්වතුනි, මේ කාරණා 4 නිකම්ම කාරණා 4ක් නෙවෙයි. මේ කාරණා 4 සෝතාපට්ටි අංග 4ක්. මොකද මේ දේශනාව අන්තර්ගත වෙන්නේ සෝතාපට්ටි සංයුත්තේ. ඒ නිසා මේ සූත්‍රයේ ඇතුලේ කතා කරන්නේ කෙනෙකුට සෝවාන් මාර්ගයට එළඹෙන්න පිවිසෙන්න අවශ්‍ය වෙන වැඩපිළිවෙලක් ගැන. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මහා නාම ශාක්‍යයාට පෙන්නනවා අර ගිලන් වෙච්ච කෙනත් එක්ක කතා කරන්නට ඕන කාරණා 4ක් පළමු කොටම. කරුණු 4ක්. ඒ කාරණා 4න් පළවෙනි එක තමයි යම්කිසි කෙනෙක් ගිලන් වෙලා ඉන්නවනම් ඒ ගිලන් වෙච්ච කෙනා ධර්මයේ දියුණු කරපු කෙනෙක් නම්, නුවණ තියෙන කෙනෙක් නම්, ප්‍රඥාව වැඩි දියුණු කරගන්න උත්සාහ කරපු කෙනෙක් නම් ඔහුත් එක්ක කතා කරන්න යන ඔබත් එහෙම කෙනෙක් නම් ඔබ එයත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ මොනවද කියලා පින්වතුනි මේ කාරණා 4 ඇතුලේ තියෙනවා. ඒ මොකද බොහෝ දෙනෙක් එවැනි අයත් එක්ක ගිහිල්ලා කතා කරන්නේ කෙලෙස් වැඩෙන, කෙලෙස් දියුණු වෙන, කෙලෙස් බහුල වෙන, ඔහුගේ මේ ජීවිතය තුල ලෝභය, දේශය, මෝහය වැඩෙන දේවල්. පරණ කතා වෙන්න පුළුවන්, වෙන්න තියෙන කතා වෙන්න පුළුවන්, රටේ තියෙන විවිධ විපරීත දේවල් වෙන්න පුළුවන්. විවිධ හිත තුල තියෙන කෙලෙස් උද්දීපනය වෙන, උඩට එන, ඔහුට දේශය දියුණු වෙන ඒවා වෙන්න පුළුවන්. දැන් මේ දවස්වල එහෙම වටපිටාව ගැන, ලෝකය ගැන, රට ගැන අවබෝධයක් ගන්න බැරුව
ඇඳකට වැටිලා මරණාසන්නව ඉන්න කෙනෙක් ගැන ගිහිල්ලා කතා කරොත් එහෙම මේ රටේ තියෙන විපත්ති ඒ මිනිස්සයාගේ හිතේ ඇති වෙන්නේ බරපතල විදිහේ දේශසහගත සිතුවිල්ල. එයාගේ හිත පිහිටුවා ගන්න බැරි වෙනවා කුසලයේ තුල. ඒ හින්දා අපි ඕනම කාලයක මේ කාලේ විතරක් නෙවෙයි ඕනම කාලයක යම්කිසි ධර්මයේ දියුණු කරපු ධර්මයත් එක්ක කටයුතු කරපු සෝවාන් මාර්ගයට ලැබිලා කටයුතු කරපු ඵලය ලබා ගන්නට වෑයම් කරපු බොහෝ පින්කම් කරපු කෙනෙක් ළඩ වෙලා ඉන්නවා නම් හොඳට මතක තියාගන්න පින්තුනි මේ කාරණා හතර එයත් එක්ක අපි කතා කරන්න ඕනි මෙන්න මේ කාරණා හතර. පළවෙනි කාරණය තමයි යාට සාකච්ඡා කරන්න කියනවා එයත් එක්ක කතා කරන්න කියනවා. ඊටාම හොඳ නුවණකින් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ පිළිබඳව එයාට කියන්න කියනවා භාග්‍යතුන් වහන්සේ මහා නාම ශාක්‍යයට පෙන්වලා දෙනවා. කොහොමද ඔබ බුදුන් වහන්සේ සරණ ගියපු කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ අරහං සම්මා සම්බුද්දයි විජ්ජාචරණ සම්පන්නයි සුගත ගුණයෙන් යුක්තයි ලෝකවිදු ගුණයෙන් යුක්තයි අනුත්තරෝ පුරිස ධම්ම සාරති ආදී මේ ගුණ 9ක් තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ ගුණ හකුළු වල දක්වපු කෙටි කරලා ලඝු කරලා පහසුවට දක්වපු ගුණ 9ක් ගැන අපි කතා කරනවා. ඊට අමතරව භාග්‍යතුන් වහන්සේගේ තෙසත්ත්‍ය ඥාන ඊට පස්සේ සඩ්ඩා සාධාරණ ඥාන මේවා භාග්‍යතුන් වහන්සේ තුල පවතිනවා. හැබැයි අර ගිලන් වෙලා ඉන්න කෙනෙකුට පහසුව දැනෙන්න එයා දියුණු කරලා තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව එයාට සාකච්ඡා කරන්න කියනවා කියන්න කියනවා ගිහිල්ලා ඔයා බුදුන් වහන්සේ සරණ ගියපු කෙනෙක්. ඔයා බුදුරජාණන් වහන්සේගේ සරණේහි පිහිටපු කෙනෙක්. බුදුන් වහන්සේගේ ගුණ ගැන දන්න කෙනෙක්. ඒ නිසා හිත තුල අස්වැසිල්ලක් ඇති කරගන්න මේ වෙලාවේ මම බුදුන් සරණ ගියපු කෙනෙක් කියලා. භාග්‍යතුන් වහන්සේගේ ගුණයට নমස්කාර කරපු කෙනෙක් කියලා අස්වැසිල්ලක් ඇති කරගන්න කියලා ඒ පුද්ගලයාගේ හිත ධර්මයෙන් බුදු ගුණයෙන් පෝෂණය කරන්න කියලා දියුණු කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ මහා නාම ශාක්‍යයට උපදෙස් දෙනවා. පින්තුනි ඒක කරන්ට නම් මෙතන මේ සාකච්ඡාව සිද්ධ කරන දෙන්නම බුදු ගුණ දැනගෙන ඉන්න ඕන. අන්න ඒකයි විශේෂත්වය. දැන් ලෙඩ වෙලා ඉන්න කෙනා බුදුහාමුදුරුවෝ ගැන දන්නේ නැත්තම් අපි කියමුකෝ එයා අන්‍යාගමිකයෙක් කියලා. එයාට බුදුහාමුදුරුවෝ පිළිබඳ අවබෝධයක් නැහැ. බුදු ගුණ දන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ට අරහං කියන්නේ ඇයි කියලා දන්නේ නැහැ. උන්වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියන්නේ ඇයි කියලා දන්නේ නැහැ. පින්වත්නි, එහෙම කෙනෙකුත් එක්ක ගිහිල්ලා අපිට කතා කරන්න බෑනේ මේ සාකච්ඡාව. ඔයා බුදුන් සරණ ගියපු කෙනෙක් කියලා ඔයා සිහි කරන්ට ඔයා බුදුරජාණන් වහන්සේට ගරු කරපු බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් කියලා හිතන්න කියලා කොහොමද අපි ගිහිල්ලා එහෙම කෙනෙකුට කියන්නේ? එහෙම කියන්න බෑ. ඒ නිසා අසනීප වෙලා ගිලන් වෙලා ඉන්න කෙනත් මෙතනදී බුදුන් සරණ ගියපු කෙනෙක් වෙලා තියෙන්නට ඕන. ඒ හේතු සාධකයේ සම්පූර්ණ වෙන්න ඕන. ඒ වගේම තමයි මෙයාට උපදෙස් දෙන්න යන, මෙයාගේ හිත සංසුන් කරන්න යන, මෙයාට අස්වැසිල්ලක් දෙන්න යන අර නුවණැති ගිලන් වෙච්ච නැති උපාසකයත් දැනගෙන ඉන්න ඕනි බුදුහාමුදුරුවෝ ගැන. සහ බුදුහාමුදුරුවෝ ගැන දැනගෙන හිටියටත් මදි. මේ සූත්‍රය ගැන දැනගෙන ඉන්න ඕන කොහොමද ගිලන් කෙනෙකුත් එක්ක කතා කරන්නේ අපි ගිහිල්ලා. දැන් ගොඩක් අය ගිලන් අයත් එක්ක කතා කරන්නේ මේවා නෙවෙයි. මේ කාරණාවන් සාකච්ඡා කරන්නේ නැහැ. ආගිය තැන් පරණ මතක මත්පැන් බිව්වනම් ඒවා සතුටු වෙච්ච හැටි, වැරදි වැඩ කරපු හැටි, ඒ වගේම විවිධ සැනකිලි පවත්වපු හැටි, ජීවිතේ තරුණ කාලේ ලෝභ දේශ මොහ කියන අකුසල ධර්මයන් දියුණු වෙන විදිහට වැඩ කරපු හැටි ගැන කියලා තමයි මේ මිනිසුන්ගේ සිතුවිලි අවසානයේදී ඒ තැන්වල පිහිටුවන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදීමක්, බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධයක්
දෙන්නටම තියෙනවා නම් ඒ දෙන්නට හැකියාවක් තියෙනවා මේ සාකච්ඡාව දියුණු කරන්න. එතකොට එයා මේක අහලා ඊටාම සතුටටපත් වෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එයා පිළිගන්නවා. එයා මතක් කරගන්නවා භාග්‍යතුන් වහන්සේගේ ගුණ. පින්වතුනි අන්න පළවෙනි වැඩේ කවුරු හරි ගිලන් වෙලා ඉන්නවා නම් මේ ධර්මය අහන, බණ අහන, ධර්මයත් එක්ක ඉන්න ඔබගේ කවුරු හරි ගිලන් වෙලා ඉන්නවා නම් එයා මේ ධර්මය අහපු කෙනෙක් නම් වසර ගණනාවක් තිස්සේ ධර්ම දක්ෂිනාවත් එක්ක හිටපු සිත්නෙත් අසපු අහපු මේ පින්කම් වලට සම්බන්ධ වෙච්ච දහම් පොතපත කියවපු බුදුගුණ වඩපු කෙනෙක් නම් එයා හම්බෙන්න ගියාම ඉස්සරෝම කතා කරන්න පටන් ගන්නට එයාගේ තියෙන සුවදුක් විමසීමෙන් පසුව ඔයා හිත සතුටු කරගන්න. ඔයා කිසිම දුකක් ඇති කරගන්න එපා. ඇයි? ඔයා බුදුන් සරණ ගියපු කෙනෙක්. ඔයා බුදුගුණ දියුණු කරපු කෙනෙක්. බුදුන් වහන්සේගේ ආදර්ශය ජීවිතයට ගත්ත කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේව මතක් කරලා දෙන්න අමතක කරන්න එපා. ඒක උතුම් ත්‍යාගයක් එයාට. ඊට පස්සේ දෙවැනි කාරණේ භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා ධර්මයේ ගැන. ධර්මයේ තියෙන උතුම් ගුණ 6ක් තියෙනවා. මේ ස්වාක්කාතෝ භගවතෝ ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ ඒ ආදී කොට ගත්ත මේ ධර්මයේ තියෙන ගුණ ඔයා පිළිගත්ත කෙනෙක්, ඔයා ධර්මය අහපු කෙනෙක්, බණ අහපු කෙනෙක්, ඒ ඒහි පස්සික වෙච්ච ධර්මය ඔයාගේ ජීවිතයට ඒකාබද්ධ කරගන්න, ධර්මයත් එක්ක ජීවිතය හරියට ඉස්සරහට අරගෙන යන්න ඔයා වෑයම් කරපු කෙනෙක්. ඒ නිසා හරියට සතුටු වෙන්න කියලා යාට ඒක මතක් කරලා දෙන්න, ඒක නැවතත් සිහියට අරන් දෙන්න පින්වතුනි භාග්‍යතුන් වහන්සේ මහා නාම ශාක්‍යයට පෙන්වලා දෙනවා. ඒක එදා මහා නාම ශාක්‍යයට පෙන්වලා දීපු කාරණයක්. අද ගත්තොත් එහෙම අපිට පින්වතුනි කරන්න තියෙන වැඩක් මේක. අපි කොච්චර ලෙඩු බලන්න යනවද? අපි කොච්චර අසනීප තත්වයෙන් ඉන්න මරණාසන්න මිනිස්සු ළඟට ගිහිල්ලා අපි එයාත් එක්ක කතා කරනවද? එතකොට එයාත් එක්ක කතා කරද්දී පින්වත්නි එයාට මතක් කරලා දෙන්න මේ ධර්මයේ තියෙන අසිරිමත් භාවය. දැන් මම දන්න ලොකු ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ බලවත් විදිහට පිළිකා රෝගයකින් පීඩා විඳිනවා. එතකොට උන්වහන්සේ මට ජීවිතේ බොහෝ කාලයක් උන්වහන්සේගේ විහාරස්ථානයේ වැඩ ඉන්න අවස්ථාව දීපු මට මහා රැකවරණයක් වෙච්ච මට ගුරුවරයෙක් වෙච්ච ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ අද පිළිකා රෝගයකින් පෙළෙනවා. මම උන්වහන්සේට කතා කරපුවාම උන්වහන්සේත් එක්ක හමු වෙන්න ගියාම උන්වහන්සේගේ ලෙඩ බලන්න ගියාම මම උන්වහන්සේට පෙන්වන්නේ කරපු පින්කම් මතක් කරගන්න. සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ තියෙන විදිහට සිහිය පිහිටුවා ගන්නට උත්සාහ කරන්න. වේදනානුපස්සනාව දියුණු කරන්න, වඩන්න. කය දිහා කයේ අනිත්‍ය ස්වභාවය පිළිබඳව නිතරම දකින්න. එතකොට උන්වහන්සේට අර සුළු වෙලාවක් මගෙත් එක්ක කතා කර ඉන්න වෙලාවේ හරි උන්වහන්සේට ධර්මයේ මෙනෙහි වෙනවා. ධර්මයේ වැඩෙනවා. ධර්මයේ ගැන උන්වහන්සේට ලොකු කැමැත්තක්, පරණ ධර්ම කරුණු ආපහු මතක් වෙලා ඒ ගැන සිහිපත් වීමක් වෙලා අර තියෙන වේදනාවන් තරමක් හරි සමනය කරගන්න උන්වහන්සේට හැකියාව ලැබෙනවා. පින්වතුනි මේ සූත්‍රය දේශනා කරන්නේ මේ කායික වේදනා සමනය කරගෙන ඉන්න නෙවෙයි. හැබැයි අපිට එහෙම හරි හැකියාවක් අවස්ථාවක් තියෙනවා එහෙම කෙනෙකුත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන් වුණාට පස්සේ අවබෝධයෙන් යුක්තව. ඒ නිසා කවුරු හරි එහෙම අසනීපෙන් ඉන්නවනම් ධර්ම මාර්ගයට වැටුණු කෙනෙක්, බණ අහපු කෙනෙක්, ධර්මයත් එක්ක හිටපු කෙනෙක්, ඒ කෙනා බලන්න ගියාට පස්සේ පින්වතුනි ඒ කෙනාත් එක්ක ඔබ නුවණින් ඉන්න කෙනෙක් නම් ඔබත් ධර්මයට කැමති කෙනෙක් නම් ඔබත් එයත් එක්ක සාකච්ඡා කරන්න ධර්මය පිළිබඳව ධර්මයේ තියෙන ගුණ ගැන කතා කරන්න. ඔබ ඒවා ඇහුවා. අපි මේ තන බණ අහන්න අපි ගියා. අපි මෙච්චර ආසාවෙන් මේ ධර්ම දේශනාව කොච්චර අපි ඇහුවද? අපි මේක අහලා ලිව්වා. අද
සිත සතුටු කරගන්න කියලා යාට ධර්මයේ තියෙන ಗುಣ මතක් කරලා දීලා පිංගතුනි අස්වැසිල්ලක් ළඟා කරලා දෙන්න පුළුවන්කමක් තියෙන්න ඕන. භාග්‍යතුන් වහන්සේ ඒක තමයි මහා නාම ශාක්‍යයාට දෙවනි කාරණේ විදිහට දේශනා කළේ. තුන්වෙනි කාරණේ විදිහට බුදුහාමුදුරුවෝ පෙන්නනවා එයාට මතක් කරලා දෙන්න කියලා ආර්ය පුද්ගල මහා සංඝරත්නය ශ්‍රද්ධාවෙන් පිළිගත් කෙනෙක් විදිහට ඔබ කටයුතු කළා සහ කටයුතු කරනවා කියන එක මතක් කරලා දෙන්න කියලා කියනවා. ඒකත් හරි වටින එකක්. මේ ආර්ය පුද්ගල මහා සංඝරත්නයේ ගුණ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජ්ජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ආදී විදිහට ගුණ 9ක්. මේ ගුණ 9 හිස මුදුනින් පිළි අරගෙන ඒවා පිළිබඳව සැකයක් සංකාවක් සිතේ කිසිම වෙලාවක ඇති කරගත්තේ නැති කෙනෙක් විදිහට ඔබට ඔබ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් නේද කියලා එයාගේ හිත සංසුන් කරන්නට, එයාගේ හිත උද්දීපනය කරන්නට, එයාගේ හිත නිවන්නට, ඒ සංගුණ හිත තුල කුළු ගන්නවන්නට පින්වතුනි බුදුහාමුදුරුවෝ මහා නාම ශාක්‍යයාට කාරණා පැහැදිලි කරනවා. එතකොට ඔබත් ගිලන් වෙච්ච අය බලන්ට යනවා. මුලින් වගේමයි. ගියාට පස්සේ ඒ නූතනයේ වැඩ ඉන්න ඇතැම් වැරදි කරන භික්ෂූන් වහන්සේලා පිළිබඳව දේශපාලඥයෝ පස්සේ ගිහිල්ලා බැනුම් අහන, නින්දා විඳින, අපහාස විඳින ඒ භික්ෂූන් වහන්සේලා පිළිබඳව සඳහන් කර සාකච්ඡා කර එහෙම මිනිස්සෙකුත් එක්ක ඉන්නවට වැඩිය එයාට මතක් කරලා දෙන්න පුළුවන් නම්, එයාට සිහිපත් කරලා දෙන්න පුළුවන් නම්, එයාගේ මනස අරගෙන යන්න පුළුවන් නම් සුපටිපන්න ගුණයෙන් යුක්තව වැඩ හිටපු ආර්ය පුද්ගල මහා සංඝ රත්නයේ ගුණ ගැන කතා කරන්න. ඒ වගේම තමයි උජුපටිපන්න ගුණයෙන් යුක්තව වැඩ හිටපු හාමුදුරුවන් වහන්සේලා ගැන කතා කරන්න, භික්ෂුන් වහන්සේලා ගැන කතා කරන්න මනස යොමු කරවන්න පුළුවන් නම් ඒක මහ පුදුමාකාර යහපත් කටයුත්තක්. එතනදී ඔබට දැන් පැහැදිලි වෙනවා ඔබ ඒවා ගැන කතා කරන්නට නම් ඔබට බුදුගුණ 9 පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න වෙනවා. මොකද අරයා දන්නේ නැති දෙයක් හරි ඔබට පැහැදිලි කරන්න වෙනවා මේ වෙලාවේ. අන්න ඒක නිසා තමයි කියන්නේ බුදුහාමුදුරුව ගැන ඉගෙන ගන්න වෙනවා. දැනගන්න වෙනවා, අවබෝධ කරගන්න වෙනවා. දැන් මේ වෙලාවේ මේක කියනකොට හිතෙන්න පුළුවන් අපි බුදුගුණ ගැන ඉගෙනගෙන තියනවා, දැනගෙන තියනවානේ කියලා. හැබැයි පින්වතුනේ කටපාඩමින් තියාගෙන ඉන්න කොටසට වැඩිය එහා ගියපු කරුණු භාග්‍යතුන් වහන්සේ ගැන උන්වහන්සේගේ ගුණ ඇතුලේ හැංගිලා තියෙනවා, සැඟවිලා තියෙනවා. අපිට ඒව හොයාගන්න වෙනවා. බුදුගුණ දන්නේ නැතිව බුදුගුණ ඉගෙනගෙන වැඩක් නැහැ කියලා හිතමින් ඉඳලා අපි කොහොමද ගිහිල්ලා ලෙඩ වෙලා ඉන්න, ගිලන් වෙලා ඉන්න, අසනීප තත්ත්වයෙන් ඉන්න මිනිසෙකුත් එක්ක කතා කරන්නේ බුදුගුණ ගැන. ඒ නිසා බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවෙන් හදාරන්නට, ඉගෙන ගන්නට දැනගන්න ඕන. එතකොට අරහං කියලා ගන්නකොට ඒ අරහං ගුණයේ ඇතුලේ තියෙන බුදුගුණ අසිරිමත් භාවය, ඒ වගේම තමයි ඒ තුළ අන්තර්ගත වෙන ගුණය අපි ධර්මයට ගලපන්නේ, උන්වහන්සේගේ දේශනත් එක්ක ගලපගන්නේ කොහොමද? උන්වහන්සේගේ චර්යාවත් එක්ක, හැසිරීමත් එක්ක ගලපගන්නේ කොහොමද කියලා අපිට අවබෝධයක් පිංගුතුනි තියෙන්නට ඕන. ඊට පස්සේ ධර්මයේ පිළිබඳව ධර්මයේ ගුණ තියෙන 6ක්. ඒතර බොහෝ දෙනෙක් දන්නවා ධර්මයේ ගුණ 6ක් තියෙනවයි කියලා. හැබැයි ඒහි පස්සිකයි කියලා කියන්නේ ඇයි කියලා ඇහුවොත් එහෙම කියන්න බැරි නම්, ඒක විස්තර කරලා දෙන්න බැරි නම් ඒක පිංගුතුනි අපේ අඩුපාඩුවක්. ඒ වගේම තමයි භික්ෂුන් වහන්සේලා සුපටිපන්නයි කියලා කියන්නේ ඇයි කියලා, උන්වහන්සේලාගේ සීලය කොහොමද මේ කියන ගුණත් එක්ක අපි සංසන්දනය කරන්නේ කියලා අපිට අවබෝධයක් තියෙන්න ඕන. දැන් බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ භික්ෂුන් වහන්සේලා සුපටිපන්නයි කියලා කියන්නේ පවතින ක්‍රමයට විරුද්ධව නැගී සිටින, ඒ වගේ මේවට චෝදනා කරන, ඒවට බැන යන, ඒ වගේම තමයි මිනිස්සුන්ට නැගිටලා චෝදනා කරන, අතදික් කරලා කතා කරන, මිනිස්සුන්ට බනින එහෙම හාමුදුරුවරු තමයි සුපටිපන්නයි නියම හාමුදුරුවරු කියලා මිනිස්සු ඒත්තු ගන්නනවා. ඒවට නෙවෙයි සුපටිපන්නයි කියලා කියන්නේ. උජුපටිපන්නයි කියලා කියන්නේ ඒවට නෙවෙයි. මිනිස්සුන්ට
අර චණ්ඩි පාට්ටකයෙන් කතා කරන මිනිස්සුන්ගේ තියෙන දේවල් පිළිබඳව කෙලින් කතා කරත් මිනිස්සුන්ගේ හිත රිදෙන විදිහට මිනිස්සුන්ට ඒකෙන් අගතියක් වෙන විදිහට කතා කරනවා නම් ඒ වගේම තමයි පාරවල් වල නිදාගත්තයි කියලා ඒ වගේන් පින්වතුනි භික්ෂුවකගේ සීලය සහ ඍජු ගුණය මනින්න බෑ. ඒ නිසා නිවැරදි ගුණයන් ටික නිවැරදිව අපිට මේ තෙරුවණේම ගුණයන් දැනගත්තොත් තමයි එහෙම කෙනෙකුත් එක්ක ගිහිල්ලා පින්වතුනි සාකච්ඡා කරන්න පුළුවන් වටපිටාවක් අපි ඇතුලේ සකස් වෙන්නේ. ඒ තුන්වෙනි කාරණේ. හතරවෙනි එක තමයි ඒ ගිලන් වෙච්ච කෙනාට එයත් එක්ක සිහිපත් කරගන්න කියනවා, කතා කරන්න කියනවා. ආර්යකාන්ත සීලේ අපි පිහිටලා හිටපු අය. එතකොට මේ කතා කරන්න යන කෙනත් සීලේ පිහිටපු කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම තමයි මේ වෙලාවේ ගිලන් වෙලා ඉන්න කෙනත් ආර්යකාන්ත සීලය ආරක්ෂා කරපු කෙනෙක් වෙන්න ඕන. මොකද පින්වතුනි සීලය නැති කෙනෙක්, සීලයෙන් හීන වෙච්ච කෙනෙක් තව කෙනෙකුට සීලය පිළිබඳව පැහැදිලි කරලා දෙන්න යන්නේ නැහැ. ඒක ඊටාම හොඳට සිද්ධ කරන්න බෑ පැහැදිලි කළා. ඒක ඊටාමත්ම ගුණාත්මක විදිහට සිද්ධ කරන්න බෑ පැහැදිලි කළා. සීලය කියන්නේ මේක, සීලය මේ විදිහට බෙදෙනවා, ඒ වගේ දේවල් කියන්න පුළුවන්. හැබැයි ඒ සීලයේ තියෙන අනුහසන් තේජස, ඒ තුල තියෙන ගුණය, ඒ තුල තියෙන කාන්තිමත්භාවය පිළිබඳව ආර්යයන් වහන්සේලා කැමැත්තටපත් වෙච්ච හැටි මේ ආර්යකාන්ත සීලයට ඒක සාකච්ඡා කරන්න බෑ පින්වත්නි. සීලයෙන් විරහිත වෙච්ච කෙනෙකුට. එතකොට මේ වෙලාවේ සීලය සමාදන් වෙච්ච, සීලය ආරක්ෂා කරපු සෝවාන් මාර්ගයට පිවිසීම උදෙසාම සීලය දියුණු කරපු කෙනෙක් නම් ගිලන් වෙලා ඉන්නේ. අනේ එයාට පින්වතුනි සුදුස්සෙක් බවට පත් වෙනවා එහෙම කෙනා මේක සාකච්ඡා කරන්න. මොකද එයා ළඟ සීලේ නැත්තම් දුසිල් කෙනා කැමති නෑ සීලය ගැන කතා කරනවාට. සීලේ නැති කෙනෙක් එහෙම සීලය පිළිබඳව සාකච්ඡා කරන්න ගියාට පස්සේ සමහර වෙලාවට එයා ආර්යකාන්ත සීලය ආරක්ෂා කරපු නැති කෙනෙක් නම් එයාට පින්වතුනි අපි කරන්න යන හොඳ වැඩෙන් සමහර විට ඇති වෙන්නේ දුම්නසක්. මොකද ප්‍රාණඝාතය පිළිබඳව අපි කතා කරනකොට ඔයා ප්‍රාණඝාතය කරපු නැති කෙනෙක්නේ. ඔයාට ඒ ගැන ලොකු අස්සසිල්ලක් තියෙන්න ඕන, සතුටක් තියෙන්න ඕන කියලා අපි එයාට කියනකොට එයා ප්‍රාණඝාතය කරලා ඉතිහාසය තුළ තමන්ගේ ජීවිතය තුළ බහුල වශයෙන් හිටපු කෙනෙක් නම් සමහර වෙලාවට ආයති සංවරෙහි පිහිටලා සිත සකස් කරගත්තේ නැති කෙනෙක් නම් එයාට ඒ වෙලාවේ ඒක මතක් වෙලා එයාගේ මිය පරලොව යනකොට එයාගේ ඊළඟ භවය අයහපත් වෙන්නත් පුළුවන්. හොරකම් කරපු කෙනෙක් නම්, කාම මිත්‍යාචාරය කරපු කෙනෙක් නම්, බොරු කියපු කෙනෙක් නම්, ඒ වගේම බේබදු ජීවිතයක්, සුරාව තමන්ගේ ජීවිතේ කරගත්ත කෙනෙක් නම් එහෙම කෙනෙකුත් එක්ක ගිහිල්ලා පින්වතුනි මේ ආර්යකාන්ත සීලයක් ගැන කතා කරන්න බෑ. ඒ නිසා ඔබ අන්න ඒකයි කියන්නේ මේ තෙරුවන් සරණ යනවා වගේම සීලෙන් සන්නද්ධ වෙලා ඉන්න. මොකද මරණාසන්න මොහොතේ හෝ මැරෙන්න ඔන්න මෙන්න තියලා හෝ එහෙම ජීවිතයක් ගත කරොත් එහෙම පින්වතුනි අපිට සෝවාන් වෙන්න පින තියෙනවා. සෝවාන් වෙන්න සුදුසුකම් තියෙනවා. සමහර විට ජීවිතේ තරුණ අවදියේ ගොඩාක් පින්කම් කර කර ඉඳලා සමහර වෙලාවට නොහැකි වෙන්න පුළුවන් සෝවාන් තත්ත්වයටපත් වෙන්න. අවම වශයෙන් මැදිවියේවත් බැරි වෙන්න පුළුවන්. හැබැයි කවුරු හරි කල්යාණ මිත්‍රයෙක් පෙර පිනට වගේ ඇවිල්ලා මේවා දියුණු කරපු අපේ ජීවිතයට පින්වතුනි මේ මාර්ගය ලබා ගන්නට, අවබෝධය ලබා ගන්නට මඟ පෙන්වන්න සූදානම් වෙනකොට අපි සුදුසුකම් සපුරලා තිබුණේ නැත්නම් අපරාධේ කාලේ, අපරාධේ ජීවිතේ, අපරාධේ ඉතිහාසය. එනිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරලා දෙන්න කියලා කියනවා මේ ගිලන් වෙච්ච කෙනාට. නුවණ තියෙන උපාසකයාට, ශ්‍රද්ධාව තියෙන උපාසකයාට ධර්මයේ ගැන සිහි කරලා දෙන්න කියනවා. සංඝයාගේ ගුණ
ගැන සිහි කරලා දෙන්න කියනවා. ආර්යකාන්ත සීලය ගැන සිහි කරලා දීලා ඒ ගිලන් වෙච්ච කෙනා ඒ වගේ සන්නද්ධ වෙලා නේද ඉන්නේ. ඒ නිසා හිතේ දුම්නසක් දුකක් ඇති කරගන්න එපා කියලා මෙන්න මේ කාරණා 4 සමාදන් කරවන්න කියලා කියනවා පින්වතුනි පළමු කොටම. එතකොට මේ කාරණා 4 සමාදන් කළාට පස්සේ භාග්‍යතුන් වහන්සේ තව කාරණා කිහිපයක් ගැන අවධානය යොමු කරනවා. උන්වහන්සේ පෙන්නනවා ඊට පස්සේ යාගෙන් අහන්න කියලා කියනවා ඔයාට මේ මව්පියන් දාලා යන්න බැරිකමක් අතහරින්න බැරිකමක් ඒ කට්ටියට යුතුයකම් කරන්න ඕනකමක් දැන් මේ වෙලාවේ හිතට නැගෙනවද ඒ කට්ටිය සිහිපත් වෙනවද එයාව මතක් කර කර දුකින්ද ඉන්නේ කියලා අහන්න කියලා කියනවා. පින්වත්නි ඒ අහන්න කියලා කියන්නේ යා අඬවන්න නෙවෙයි. එයාට ඒවා පිළිමදව මතක් කරලා දීලා සංවේදී බවක් ඇති කරලා හිත නතර කරන්න නෙවෙයි ඒවා අහන්න කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේ හරි ලස්සන දෙයක් එතනදී පෙන්වන්නේ. පින්වතුනි උන්වහන්සේ පෙන්නනවා එහෙම අහන්න කිව්වහම එයා කියයි කියනවා ගිලන් වෙච්ච කෙනා කියයි කියනවා ඔව් මට ඒ අයව මතක් වෙනවා සිහිපත් වෙනවා. ඒ අයට මට යුතුයකම් කරන්න තව තියෙනවා. ඒ අය දැක්කනම් දැන් හොඳයි. දැන් අපි හිතමුකෝ විදේශගත වෙලා ඉන්න කෙනෙක් මේ තත්ත්වේ ඉන්නවයි කියලා මව්පියන් මෙහෙ ඉන්නේ. එතකොට ඒක මතක් කරපු ගමන් කඳුළු වෙන්න පුළුවන් ඇහැට. ඒ එන කඳුල ඒ තැනම වියලවන්න භාග්‍යතුන් වහන්සේ හරි ලස්සන දෙයක් කරන්න කියලා කියන එයාගේ මනසට උන්වහන්සේ පෙන්නනවා මොකද්ද? යට මතක් කරන්න කියනවා. ඔයා දැන් මේ ලෙඩෙන් මරණයටපත් වෙන්න පුළුවන්. ඔයා ඉන්නේ ලොකු බරපතල රෝගාබාධයක. ගිලන් වෙලා ඉන්නේ. ඒ නිසා මරණයටපත් වෙන්නත් පුළුවන්. බලන්න මේක කිව්වොත් එහෙම මේ ලෙඩ වෙලා ඉන්න කෙනෙකුට ඔයා මැරෙන්න පුළුවන් මේ ලෙඩෙන් කියලා ඒක අසුබ දෙයක් කියලා අපිට හිතෙන්න පුළුවන් නෑ. ඒක මතක් කරලා දෙන්න කියනවා. ඒ නිසා ඒ මරණයටපත් වෙන්න මරණාසන්න තත්ත්වයේ ඉන්න ඔයා දැන් මරණයටපත් වෙනකොට ඒ දෙමාපියෝ අතහැරලා තමයි මරණයටපත් වෙන්න සිද්ධ වෙන්නේ. එතකොට ඒ දෙමාපියෝ අතහැරලා මරණයටපත් වෙන්න ඔයාට සිද්ධ වෙනවා නම් ඒ අය ගැන සිහිපත් කරලා ඒ අය ගැන මතක් කර කර දුක් වෙලා වැඩක් නැහෙනි. ඒ නිසා ඒ අය අතහැරලා මනසින් අතහැරලා ඔයා ඒ අය අතහැරලා යන්න සූදානම් මනසක් දියුණු කරගන්න කියලා භාග්‍යතුන් වහන්සේ මේ මහා නාම ශාක්‍යයට පෙන්නනවා. එහෙම කියලා එයාගේ මනස ඒ කාම ලෝකේ අතහරින්න සුදුසු විදිහට සකස් කරලා දෙන්න කියලා. එතකොට ඒ අයව කොහොමත් අතහරින්න සිද්ධ වෙනවා. ඒ නිසා මරණයටපත් වෙනකොට අතහැරලා යන්න සිද්ධ වෙනවා නම් ඒ අය දැන් මැරුණත් පස්සේ මැරුණත් අතහරින්න කොහොමත් සිද්ධ වෙනවා නම් ඒ නිසා යාව ඒ පිරිස මනසින් අතහරින්න දෙමාපියන් මනසින් අතහරින්න පුළුවන් විදිහට මනස සකස් කරලා දෙන්න කියලා කියනවා. පින්වතුනි අපි ගිහිල්ලා ඒවා නෙවෙයිනේ කරන්නේ මිනිස්සෙක්ගේ මරණාසන්න වෙලාවේ. ඔයාට අම්මා දැන් ළඟ හිටියානම් කොච්චර එකක් තාත්තා ළඟ හිටියානම් කොච්චර එකක්ද මතක් වෙන්නේ නැද්ද ඒ කට්ටිය වගේ දේවල් සඳහන් කරලා අර මිනිස්යාගේ හිත බොහොම නරක තැනකට ඇදලා දාලා සිතුවිලි අවුස්සලා සිත විපිලිසර කරලා දුකටපත් කරලානේ අපි එන්නේ. එතකොට මෙතන පෙන්නනවා මාපියන් ගැන අපේක්ෂාව බැහැර කරවලා එයාගේ හිත නිදහස් කරලා දෙන්න කියනවා. ඒ කියන්නේ ඒ අය අතහැරලා යන්න පුළුවන් විදිහට ඒ අය ගැන තියෙන යම්කිසි ඇලීමක් ඒ අය ගැන තියෙන ඇලීමක් තියෙනවා නම් ඒ ඇලීම බැහැර කරලා දෙන්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා ඒක බැහැරුණාට පස්සේ ඊට පස්සේ අහන්න කියලා කියනවා දැන් ඔයාට අඹදරුවෝ ගැන අපේක්ෂාවක් තියෙනවද? ඒ කියන්නේ එයාලට කරන්න තියෙන යුතුයකම් වගකීම් ඒ අය වෙනුවෙන් සිද්ධ කරන්න තියෙන ඉදිරි වැඩ කටයුතු ඒවා පිළිබඳව අහන්න කියලා කියන්නේ. පින්වතුනි ඊට පස්සේ විමසන්න කියලා කියන්නේ අඹදරුවෝ ගැන. අඹදරුවන් පිළිබඳව තියෙන අපේක්ෂාව එයාලට කරන්න තියෙන
යුතුයකම් වගකීම් තව මොනවා හරි කරන්න තියෙනවද ඒවාද හිතේ වැඩ කරන්නේ ඒවා මතක් වෙනවද කියලා අහලා ඒ තුල සිතුවිලි නතර කරන්නේ නැතිව ඒ අය කොහොමත් අතහැරලා යන්න සිද්ධ වෙනවා. ඒ අය ගැන මතක් කරත් ඒ කට්ටිය අමතක කරලා හිටියත් කොහොමත් මරණයටපත් වෙන්න ගිලන් බව නිසා සිද්ධ වෙනවා නම් ඒ අය දාලයන්ට සිද්ධ වෙනවා නම් ඒ අය අමතක කරලා දාන්න කියන තැනට ඒ සිතුවිල්ලෙන් මුදවන්න උත්සාහ කරන්න කියලා කියනවා. පින්තුනි ඒක හරි වටින එකක්. මොකද බොහෝ දෙනෙක් මරණයටපත් වෙනකොට දරුවෝ අල්ලගෙන ඒ වගේම තමයි දරුවෝ අල්ලගන්න පුළුවන් වටපිටාවක් ගෙදර අයම සකස් කරලා දීලා හරි අසරණ කරනවා මේ මිය පරලෝ යන අය. ඒ తত্ত্বය මුදවන්න කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා ඒවා මතක් කරලා දෙන්න එපා කියලා කියනවා. ඊට පස්සේ අහන්න කියනවා මානුෂීය පංචකාම සම්පත් පිළිබඳව මොකක් හරි අපේක්ෂාවක් තියනවාද? ඒ කියන්නේ මොනවා හරි අහෙන් බලන්න තියනවාද කැමති જાති? කනින් අහන්න තියනවාද කැමති ඒවා? ඊට පස්සේ ඇස කන නාසය දිව ශරීරය කියන මේවා මොනවා හරි අපේක්ෂාවකින් දින්නේ පිනව ගන්න කවුරු හරි බලන්න ඕනකමින් දින්නේ. ඊට පස්සේ මොකක් හරි දෙයක් අහන්න සමහර වෙලාවට හිත මිතුරෙක් දකින්න තමන්ගේ ඥාතියෙක් දකින්න මේ වගේ දේවල් බලන්න ආසාවෙන් සමහර වෙලාවට දොර දිහා බලාගෙන ඉන්නවනේ දැන් එයි කියලා. ඒවා තියනවා නම් අතහරින්න. ඒව කොහොමත් මරණයටපත් වෙනකොට අතහැරලා යන්න සිද්ධ වෙනවා. ඒ නිසා මරණයටපත් වෙනකොට අතහැරලා යන්න සිද්ධ වෙනවා නම් ඉතින් දැන් අතහැරලා දාන්න කියන තැනට මනස යාගේ හදන්න කියනවා. සමහරුන්ට තියෙනවානේ මේවා කන්ට ආසාවක් දැන් තියෙනවා. මේ වගේ දෙයක් බොන්න මම ආසයි. ඊට පස්සේ මට මේ වගේ දෙයක් අහන්න තියෙනවා. ඒක අහලා නෑ මං දැන්වත් අහන්න තියෙනවා නම් හොඳයි. මේ වගේ සුවයක් විඳින්න තියෙනවා. මේ කාම ලෝකේ තියෙන කම් සැප මානුෂීය පංචකාමයන් කියලා කියන්නේ මානුෂීය පංචකාමයන් කියන්නේ මනුස්ස ලෝකේ විඳින්න තියෙන ඒවා. ඒවා පිළිබඳව තියෙන ආශාව ඇල්ම අතහැරෙන විදිහට යාගේ මනස සකස් කරලා දෙන්න කියලා කියනවා. පින්තුනි ඒකත් එයා අතහැරියා කියලා කිව්වහම දැන් මාපියන් පිළිබඳව තියෙන අපේක්ෂාව යා අතහැරියා කියලා කියනවා. දැන් මට ඒ ගැන කල්පනාවක් නැහැ කියලා හොඳට සාකච්ඡා කරලා ඒක අතහරින තැනට යාගේ හිත හදන්න ඕන. එතකොට එයා එහෙම කියනවා. ඊට පස්සේ අඹදරුවන් පිළිබඳව තියෙන අපේක්ෂාවත් එයාගේ හිතින් බැහැර කරවලා මානුෂීය පංචකාමයන් පිළිබඳව දකින්ට බලන්ට විඳින්ට තියෙන ආශාවන් පිළිබඳව ඒ වගේ තියෙන අනිත්‍ය ස්වභාවය පිළිබඳව යත් එක්ක සාකච්ඡා කරාට පස්සේ ඊට පස්සේ කියනවා පෙන්වන්න කියනවා පින්වතුනි මොකද්ද දැන් ඔය මනුස්ස ලෝකයේ තියෙන පංචකාමයන් පිළිබඳව කල්පනා කරමින් හිටියානේ. ඒව අතාරලා ඔයා හිතන්න මේ වෙලාවේ මේ මනුස්ස ලෝකයේ මේ ඇහින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මේ විඳින මේවට වැඩිය වටින්නේ නැද්ද චාතුර්මහා රාජිකයේ චාතුර්මහා රාජිකයේ තියෙන දිව්‍ය සම්පත් එතන හිත පිහිටවන්න කියලා කියනවා. ඒ කියන්නේ චාතුර්මහා රාජික දිව්‍ය ලෝකය පිළිබඳව යාගේ හිත අරගෙන යන්න කියනවා. අන්න එතකොට හරි වටිනවනේ ඔය දිව්‍ය ලෝකයේ තුල තියෙන ඒ වගේ තියෙන විස්තර. දැන් චාතුර්මහා රාජිකයේ හතරවරන් දෙවියන් වැඩ ඉන්න තැනක්. එතකොට ඒ ස්ථානයේ තියෙන ආයුෂ පිළිබඳව මේ වෙලාවේ දේශනාවට කාලයමදි. නමුත් අපි ඒවා දැනගෙන ඉන්න ඕන. එතකොට එයාගේ හිත අපි පිහිටුවන්ට නම් හිත එතන රඳවන්ට නම් අපිත් දැනගෙන ඉන්න ඕන. එහෙම නැත්නම් ඒක අහන කෙනා හරි ඒ වෙලාවේ දැනගෙන ඉන්න ඕන ගිලන් වෙච්ච කෙනා හරි පිංගතුනි දැනගෙන ඉන්න ඕන මේ චාතුර්මහා රාජිකයේ හිත පිහිටවනකොට ඒ තුල අපිට සංඥා මාත්‍ර වශයෙන් අපි අහලා තියෙන දේවල්නේ ඒවා භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ඇතුලේ තියෙනවා. එතකොට ඒවා සංඥාවන් විදිහට හිත ඇතුළට කවාගෙන ඉන්නේ අපි. චාතුර්මහා රාජිකය කියනකොට අපේ ඔළුවට එනවා චාතුර්මහා රාජිකය කියන්නේ මෙහෙම තැනක්.
මෙතන මේ වැඩ ඉන්නේ මේ වගේ දෙවිවරු ආයුෂ මෙච්චරක් තියෙනවා, මනුස්ස වරස වලින් මෙච්චරක් තියෙනවා කියලා පින්වතුනි අපි ඒවා පිළිබඳව සංඥා තියාගෙන ඉන්නවා. ඒක මතක් කරලා දෙන්න කියනවා. ඒක මතක් කරපුවාම එයාගේ හිත පිහිටනවා කියනවා ගිහිල්ලා චාතුරු මහා රාජිකේ. චාතුරු මහා රාජිකේ හිත පිහිටුවපුවාම ඊට පස්සේ කියනවා එයාට මතක් කරන්න කියලා එතනින් හිත ඉවත් කරගන්න. චාතුරු මහා රාජිකයට වැඩිය තව්තිසාව හොඳයි. ඒ තමයි දෙදෙව්ලොවට අධිපති සක්දෙවිතුමා වැඩ ඉන්නේ නන්දන උයන, පරසතු උයන, පාණ්ඩු කම්බල සෛලාසනය මේ වගේ ගොඩාක් දේවල් ඒ දිව්‍ය ලෝකේ තියෙනවා. ඒ චාතුරු මහා රාජික දෙවියන්ට වැඩිය සැප සම්පත් විඳින දෙවි පිරිසක් ඉන්නවා තව්තිසාවේ. ඔයා කැමති නැද්ද? එතන උත්පත්තිය ලබන්න, එතන සිත පිහිටුවා ගන්න. ඔයාගේ ඊළඟ භවයේ එතනට අරගෙන යන්න කැමති නැද්ද කියලා අහන්න කියලා කියනවා. එතකොට එයා ඒ තියෙන කැමැත්තට, ඒ තියෙන ඕනකමට එතන සිත පිහිටුවා ගනී කියලා කියනවා. එතන සිත පිහිටුවා ගත්තට පස්සේ යෝජනා කරන්න කියනවා. ඊට පස්සේ තව්තිසාවට වැඩිය යාමයේ පිළිබඳව වර්ණනා කරලා යාමයේ තුල සිත පිහිටවන්න කියලා කියනවා. තව්තිසා දෙවියන්ට වැඩිය යාමවාසී දෙවිවරු, යාම දෙවි ලෝකයේ ඉන්න දෙවිවරු ඊ타ත්ම සමෘද්ධිමත්ව ඉන්නවා. ඒ දෙවියන්ට වැඩිය යාමයේ ඉන්න දෙවිවරු අර සදහන් කරපු දිව්‍ය ලෝක දෙකටම වැඩිය සුවසේ ජීවිතය ගත කරනවා. යාලට ලැබෙන සැප සම්පත් වැඩි. එතන හිත පිහිටුවල එතන ඉපදෙන්න කැමතිද? එතනට ගිහිල්ලා නතර වෙන්න කැමතිද කියලා විමසන්න කියලා කියනවා. එතකොට හිත යා එතන පිහිටවා ගනී කියලා කියනවා. ඊට පස්සේ කියනවා යාමයේ තුල හිත නතර කරාට පස්සේ, හිත පිහිටෙව්වට පස්සේ පින්වතුනි තුසිතයට හිත අරගෙන යන්න කියලා කියනවා. යාට තුසිතය පිළිබඳව වර්ණනා කරන්න කියනවා. යාමයේ අතහැරලා යාමයේ පිළිබඳව තියෙන කැමැත්ත ඉවත් කරලා ඊට පස්සේ තුසිතයට, ඊට පස්සේ පින්වතුනි එතනින් හිත ඉවත් කරලා නිම්මාන රතියට, එතනින් හිත බැහැර කරලා පරනිම්මිත වසවත්තිය දක්වා හිත අරගෙන එයාගේ කැමැත්ත අරගෙන එකින් එක පිහිටවනවා, අතහරිනවා, පිහිටවනවා, අතහරිනවා කියන ස්වභාවයත් එක්ක ඉස්සරහට අරගෙන ඇවිල්ලා පින්වතුනි පරනිම්මිත වසවත්තිය තුල හිත පිහිටෙව්වට පස්සේ කියනවා පරනිම්මිත වසවත්තියට වැඩිය බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්න කැමති නැද්ද? බඹලොවට කැමති නැද්ද? පින්වතුනි එතකොට එයා කියයි කියනවා ඔව් පරනිම්මිත වසවත්තියට වැඩිය මං බඹලොව සිත පිහිටුවාගෙන එහි ඉපදෙන්න කැමති. පින්වතුනි ඊට පස්සේ පෙන්නනවා බඹලොව යාගේ හිත පිහිටෙව්වට පස්සේ භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා මහා නාම ශාක්‍යයට කියලා දෙනවා බඹලොව තුලත් සිත පිහිටෙව්වා නම් ඒ පියවරෙන් පියවර මේ ඉස්සරහට ඇවිල්ලා එතනදි කියන්න කියනවා බඹලොවත් අනිත්‍යයි, ඒ වගේම තමයි ස්ථිර නැහැ, ඒ තුල තියෙනවා අස්ථිරත්වයක්. ඒ වගේම තමයි එතන සක්කාය තියෙනවා. ඒ සක්කාය තියෙන නිසා එතන තියෙන ස්වභාවය අනිත්‍ය ස්වභාවයක්, ඊට පස්සේ අස්ථිර ස්වභාවයක්. ඒ නිසා බ්‍රහ්ම ලෝකයෙන් හිත මුදවගෙන, හිත දුරස් කරලා බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන්න තියෙන කැමැත්ත අයින් කරලා මේ සක්කාය නිරෝධයට, සක්කාය බැහැර කරගන්න අවශ්‍ය වෙන විදිහට හිත දියුණු කරගන්න කියලා යාට යෝජනා කරන්න කියලා කියනවා. එතකොට පින්වතුනි එයා සක්කාය නිරෝධයට අවශ්‍ය වෙන විදිහට හිත දියුණු කරයි කියලා කියනවා. අවසානයේට එයා සඳහන් කරයි කියනවා මම සක්කාය නිරෝධයටපත් වුණා. එතකොට ඒ තුල එයා සොම්නසින් එයාගේ ඒ රෝගී භාවයෙන් පසුව මරණය වැළඳ ගනී කියලා පෙන්වන්නේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ හරි විශේෂයක් කියනවා මේ දේශනාව ඇතුලේ. ඒතකොට සක්කාය නිරෝධයටපත් වුණා කියලා කියන්නේ ඔබ දන්නවා සෝවාන් මාර්ගඵලයටපත් වුණා කියන එක. එතකොට සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස මේ තුනම
එකතැන නිරෝධය වෙන කාරණා 3ක්. එතකොට ඒ සක්කාය දිට්ඨිය නිරෝධයට පත් වුණාට පස්සේ අවුරුදු 100ක් සක්කාය දිට්ඨිය එහෙම නැත්නම් කෙලෙස් ධර්ම නිරෝධයට පත් කරපු මේ ශ්‍රමණයෙකුගේ එහෙම නැත්නම් හාමුදුරු කෙනෙකුගේ භික්ෂුවකගේ ඒ වෙලාවේ සෝවාන් තත්වයට පත් වෙලා සක්කාය නිරෝධයට පත් වෙච්ච කෙනාගේ කිසිම අවබෝධය තුල කිසිම වෙනසක් නැහැ කියලා පෙන්නනවා. පින්වතුනි, එතකොට අවබෝධයේ ඇතුලේ ගිහිද පැවදිද කියලා නැහැ. මේ කෙලෙස් නිරෝධයට පත් කරා නම් කෙලෙස් ධර්ම උපුටලා දැම්මනම් ඒ අය අවබෝධයේ අතින් සමානයි කියලා පෙන්වන්නේ. එතකොට පින්වතුනි, ධර්මයේ දේශනා කරන එක බණ කියන එක ගිහි ඇත්තන්ටත් කරන්න පුළුවන් විදිහක් ගැන තමයි භාගතුන් වහන්සේ මේ ගිලාන සූත්‍රය ඇතුලේ සාකච්ඡා කරන්නට යෙදුනේ. ඒ නිසා ඔබත් තව කෙනෙක්ගේ ගිලන් බව හඳුනගෙන ඒ කෙනාට ඒ සත්කාය නිරෝධයට පත් වෙන්න උදව් කරනවා වගේ ඔබත් මේ ධර්ම කරුණු හඳුනගෙන ඒක ජීවිතයට එකතු කරගෙන ඔබ හැම දිනාටමත් අවම වශයෙන් මේ භවය තුල සෝවාන් තත්ත්වයට පත්වීම පිණිසම මේ ධර්මානුශාසනාවෙන් ලැබෙන උත්තේජනය හේතුවක් වාසනාවක්ම වෙත්වා කියලා මේ වෙලාවේ ප්‍රාර්ථනා කරලා දැන් සූදානම් වෙන්නේ අද දවසේ ධර්මානුශාසනාවට දායකත්වය සපයපු සලසපු පින්වතුන් සිහිපත් කරලා ඒ ඇත්තන්ට පින් අනුමෝදන් කරන්ට ඒ ඇත්තන්ගේ ආශිර්වාද සිහිපත් කරලා ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට. පින්වතුනි, මුලිනොත් සඳහන් කළා වගේ අද ධර්ම දක්ෂිනාවට දායකත්වය සපයන පින්වතුන් අතර කොට්ටාව අතුරුගිරිය පාර අංක 559 නිවසේ පදිංචි ඉමාසි ඉෂානි චමීර ඇතුළු පවුලේ සෑම දෙනත් දායකත්වය සපයනවා. ඒ පින්වතුන් අපේක්ෂා කරනු ලබන්නේ මීට වසර 7කට පෙර මිය පරලොව ගිය කොට්ටාව උතුර ධර්මපාල විද්‍යාලයේ විශ්‍රාමික ගුරුවරියක වශයෙන් කටයුතු කරන්නට යෙදුණු සුමනා රණසිංහ මහත්මියටත් එවැගේම තමයි සිරිසේන රණසිංහ මහතාටත් ජොසලින් රණසිංහ මහත්මියටත් නන්දා රණසිංහ මෙනවියටත් අපවත් වී වදාළ සියලුම ස්වාමින් වහන්සේලාටත් රටදය වෙනුවෙන් දිවිපිදූ සියලු රණවිරුවන්ටත් පින් පැමිණවීමට සේම net fm ධර්මදක්ෂිනා වැඩසටහනේ ධර්මයේ දේශනා කරන සියලු දේශකයන් වහන්සේලාටත් net fm නාලිකාවේ සියලුම කාර්ය මණ්ඩලයටත් පියාණන්ට සහ ප්‍රේමා රණසිංහ පුංචි අම්මාටත් රොහංසා දම්සුවි නිහංසා මෙත්සුවි මින්දි තිවන්‍යා යන දියණියන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නටත් ඒ පින්වතුන් ධර්මානුශාසනාවට දායකත්වය සපයනු ලබනවා. ඒ වගේම මුලින් සඳහන් කළා වගේම තවත් දායකත්වයක් තාම පින්වත් සිතින් දායකත්වයෙන් එකතු වෙනවා. ඒ පින්වත් පිරිස තමයි මාවනැල්ල කොට්ටවත්ත සිරිවිකුම් නිවසේ පදිංචි WMP වික්‍රමසිංහ මහතා ඇතුළු පින්වත් පිරිස. ඒ පින්වතුන් අපේක්ෂා කරන්නේ මාවනැල්ල කොට්ටවත්ත සිරිවිකුම් නිවසේ පදිංචිව සිට 2017 7/27 වෙනි දින සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය බව ප්‍රකට කරමින් ධර්ම දේශනාවට දායකත්වයේ සපයන පින්වතුන් අතරින් සදහටම සමුගත් පොඩිමණිකේ වික්‍රමසිංහ මෑණියන් සිහිපත් කරමින් ඒ මෑණියන්ට පින් අනුමෝදන් කිරීමටත් ඒ වගේම 2022 7/5 වෙනි දිනට 80 වෙනි විය සපුරමින් සුජීවත්ව වාසය කරන සාම විනිසුරු WMP වික්‍රමසිංහ මහතාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමටත් ඒ මහත්මයා තමයි ධර්මානුශාසනාවට දායකත්වයේ සපයන්නේ. ඒ වගේම තමයි ඉංජිනේරු වෛද්‍ය දූපතුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් වෛද්‍යාචාර්ය KR ගුණතිලක සහ සීලවතී මණිකේ යන දෙදෙනාට නිරෝගී සුවය හා දිගාසිරි පැතීමටත් මාවනැල්ල එක්සත් සුබසාධක සංගමයේ මියගිය සමාජිකාවන්ට පින් අනුමෝදන් කිරීමටත් ධර්මදේශකයන් වහන්සේට නිරෝගී සුවය දිගාසිරි ප්‍රාර්ථනා කිරීමටත් net fm නාලිකාවේ සභාපතිතුමා ඇතුළු
කාර්ය මණ්ඩලයටත් ධර්ම දේශනාවට සවන් දුන් හැම දිනාටමත් සසර මඟ නතර කර ගැනීමට මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරන්න තමයි ඒ පින්වතුන් දේශනාවට දායකත්වයේ සපයන්නට යෙදුනේ. ඒ දේශනාවට දායකත්වයේ සපයන්නට යෙදුණු පින්වතුන් නමින් මිය පරලොව ගියපු හැම දිනාටම මේ පින් අත්පත් වෙත්වා. ධර්මයේ ශ්‍රවණය කරපු හැමදෙනා නමින්ම මිය පරලොව ගියපු අයටත් මේ පින් අත්පත් වෙත්වා. ඒ සියල්ලන්ටම නිවනින් නිවීම පිණිස මේ දේශනාවෙන් ලැබෙන කුසලානි සංසයන් හේතු වාසනාම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. ඒ වගේම තමයි ධර්ම දේශනාවට දායකත්වයේ සපයන්නට යෙදුණු ඒ පින්වත් පිරිස ප්‍රාර්ථනා කරන සත් අරමුණු සත් ප්‍රාර්ථනාවන් සඵල වෙත්වා. දේශනාව ශ්‍රවණය කරපු ඔබත් ප්‍රාර්ථනා කරන සත් අරමුණු සඵල වෙත්වා. අවසන ඔබට මට අපි හැම දිනාටම එකම ධර්ම මණ්ඩපයකදී එක බණපදයක් ඇහෙන වෙලාවක එකම සාදු නාදයක් මැද නිවනින් නිවෙන්නට මේ ධර්ම දක්ෂිනාවෙන් ලැබෙන පින කුසලය ඒකාන්තයෙන්ම හේතු වෙත්වා වාසනාම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.